समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु संघमुक्तं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस् गौरवनीय महासंඝරත්නයන්ද පින්වත් මෑණින් වහන්සේලාගෙන් අවසරයි වාසනාවන්ත කාරුණික පින්වත්නි අපි හැම කෙනාම උත්සාහ දරනවා ලැබුණු උතුම්ම ශ්‍රේෂ්ඨම මේ මනුස්ස ජීවිතේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු සංසාර දුකෙන් අත මිදෙන්න හේතු වන ඒ උතුම් ධර්මය යම් ප්‍රමාණයකට හෝ ප්‍රායෝගික කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අදාළව අපගේ මානසිකත්වය යම් තරමකට හරි පෙරගස්ස ගත්තොත් පින්වත්නි ඒක අපිට බොහෝ සෙයින්ම ප්‍රයෝජනවත් වෙනවා මේ සංසාර ගමන නිමා කර ගැනීමේ වැඩපිළිවෙල ප්‍රායෝගික කරන්න. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා උන්වහන්සේ විසින් අවබෝධ කරගන්නට යෙදුණු මේ උතුම් ධර්මය දේශනා කරන තාක් පින්වත්නි අපිට දුකෙන් නිදහස් වන මාර්ගයක් නැහැ. හැබැයි ඒත් අපි විවිධ වැඩපිළිවෙළවල් කරනවා දුකෙන් නිදහස් වන මාර්ගයක් අපි දන්නේ නැහැ. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි මහා අනුකම්පාවෙන් යුක්තව අපට මාර්ගය පෙන්වනවා. මේන්න මේ මාර්ගය තුල ගමන් කළොත් මහණෙනි අන්තවලට වැටෙන්නේ නැතිව දෘෂ්ටිවලට වැටෙන්නේ නැතිව මේ මධ්‍යම ප්‍රතිපදාව තුල ගමන් කරන්නට යෙදුනොත් මහණෙනි නිදහස් වීම විමුක්තිය සාක්ෂාත් කරගන්නට පුළුවන් කියලා. හැබැයි පින්වත්නි ඒ නිදහස් වන ප්‍රතිපදාව ඒ නිදහස් වන මාර්ගය මේ බාහිර ක්‍රියාකාරකම් වලින්වත් බාහිර දේවල් වලින්වත් නෙමෙයි ඒ නිදහස් වන්නා වූ මාර්ගය
ප්‍රායෝගික කරන්නේ තම තමන්ගේ මානසිකත්වය තුලින්. එතකොට තම තමන්ගේ මානසිකත්වය තුල මේ මාර්ගය උපදවා ගන්න ඕන. පින්වත්නි, කොපමණ බණ කිව්වත් කොපමණ බණ ඇහුවත් ඔබට මාර්ගය උපදවා ගන්නට නොහැකි වුණොත් ඔබ නිදහස් වෙනවා කියන එක නොවන දෙයක්. ඇයි අපිට මේ මාර්ගය බාහිරින් උපදව ගන්න විදිහක් නැහැ. මේ මාර්ගය තුල ගමන් කරනවා කිව්වට බාහිර ගමන් කරන්න දෙයක් නැහැ. මේ මාර්ගය උපදවා ගන්න ඕන. මේ මාර්ගය සකස් කර ගන්න ඕන තමන්ගේ චිත්තසංතානය තුලමයි. එතකොට අන්තවලට නොවැටි මැදුම් පිළිවෙත උපදවා ගන්නවා කියන්නේ පින්වත්නි ඊටාම සියුම් ධර්මයක්. මේක ඊටාම සියුම් විදිහට තමන් නුවණින් විමසලා ඒ අන්තවලට තිබෙන නැඹුරු බවෙන් අත මිදෙන්න පුළුවන් ස්වභාවය තමන්ම දකින්න ඕන. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පින්වත්නි, අපි ඇහෙන් රූපයක් දකින විට ඒ දකින රූපයට කැමැත්තක් ඇති වෙනවා කියන විටම අපි එක පැත්තකට නැඹුරු වුණා. එක අන්තයකට අපි බර වුණා. ආයේ අපි ඇහෙන් රූපයක් දකින විට සිත තුළ ගැටීම, ද්වේෂය හටගත්තනම් ආයේ තවත් පැත්තකට නැඹුරුණා. එතකොට පින්වත්නි, එහෙම නැඹුරු වෙලා ඒ අන්ත පරිහරණය කරනව නම්, ඒ අන්ත පරිහරණය කරනව නම් අපි මැදුම් පිළිවෙත තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙමනම් දැන් ඔබ හිතන්න, ආයතනයක් තුලින් ගන්න අරමුණට බැඳී ගියොත් කැමැත්ත ඇති වෙන විදිහට ඒක පරිහරණය කරනවා කියනකොට එක පැත්තකට අපි අන්තයකට නැඹුරුතාවයක් වුණා, ග්‍රහණය වුණා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි, කාමසුඛල්ලිකානුയോഗය කියන්නේ ඕන්න ඔය ලෝභයටයි, අත්තකිලමතානුയോഗය කියන්නේ ඔය ද්වේෂයටයි. හැබැයි ඒක මම ගොඩාක් කතා කරේ අපි මතු පිටින්ම ගත්තොත් කාමසුඛල්ලිකානුയോഗය කියන එක, අත්තකිලමතානුയോഗය කියන එක ඔබට විවිධ විදියට ඒක මෙනෙහි කරලා අහපු ඉගෙනගෙනපු කරුණු අනුව විමසන්න පුළුවන්. හැබැයි කාරණා දෙකේ යථාර්ථය තුල තියෙන්නේ ලෝභය සහ ද්වේෂය කියන අන්ත දෙක. එතකොට ඒ අන්ත දෙක සේවනය කරනව නම්, දැන් බලන්න,
ඇහෙන් දකින රූපයට කැමැත්ත ඇති වෙනවා කියනකොට එකාන්තයකට නැඹුරු වුණා. එතකොට අන්න ඒ අන්තයට ග්‍රහණය වුණා. හැබැයි අපි එතනින් මැදුම් පිළිවෙත උපදවා ගන්න දක්ෂ වෙන්න ඕන. එහෙමනම් අපි කරන්න ඕන ආන්නේ හටගත් වූ ලෝභය ඒ ඇහෙන් දැකපු රූපය හේතු කොටගෙන ඇති වුණු කැමැත්ත ඒ කැමැත්තට නැඹුරු වෙලා ඒ කැමැත්තට බර වෙලා අපි මානසිකත්වයේ පවත්වනවා කියන්නෙම පින්වත්නි එක අන්තයක තමයි ඉන්නේ. එතකොට දැන් ඔබට තේරෙන්න ඕන අහපු අනන්ත ධර්මකාරණා පින්වත්නි මම හිතන විදියට මේ ලංකාවේ ඉන්න මේ ධර්මය ශ්‍රවණය කරන පින්වතුන් මට හිතෙන විදියට එක බුද්ධ කාලයක වැඩියෙන්ම ධර්මය අහලා ඒ ධර්මයේ මනසේ තැම්පත් කරගෙන ඉන්න ධර්ම භාණ්ඩාගාරී කෙනෙක් ඉන්නෝනේ සෑම බුද්ධ රාජ්‍යයකම. දැන් අපේ බුද්ධ රාජ්‍යය තුල ධර්ම භාණ්ඩාගාරික විදියට කටයුතු කළේ ආනන්ද මහරහතන් වහන්සේ. මම හිතනවා ඕගොල්ලෝ ආනන්ද මහරහතන් වහන්සේටත් වැඩිය කිව්වොත් මට හිතෙනවා ඒත් හරියටි ඊටත් වඩා බණ අහලා ඇති. එතකොට වැඩිය කිව්වොත් කොහොමයි? එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරපු විතරක් නෙමෙයි දැන් ඊට එහා ගිහිල්ලා රචකයෝ දේශනා කරන ඒවත් ඕගොල්ලෝ අහලා. ඒ තරම් හැබැයි අහලා පුදුම කරුණු පුදුම දේවල් විස්තර කරයි. හැබැයි අවාසනාව ඔබ කියන කරුණු තර්කවලට ගෝචර වෙයි, විෂය මාධ්‍යයට බද්ධ වෙයි, අනුකූල වෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්තවලින් නිදහස් වෙලා සසර ගමනින් නිමා වෙන එකට හේතු වෙන එකක් නෑ. ඒ කියන්නේ මාර්ගයේ වැඩෙන වැඩපිළිවෙලක් නෙමෙයි. ඔබට පින්වත්නි මේ අහන්නා වූ ධර්මකාරණා අනුව බලන්න ඔබේ හිත තුල මාර්ගයේ උපදවා ගන්න. මම ඔබට මීට පෙර මොහොතේ කිව්වේ දැන් මෙහෙම අනුශාසනාවක් කරන විට දැන් ඔබ අනන්ත අහලා තියෙන ධර්ම කරුණුත් එක්ක යන්තම් ගලපලා බලන්න. ඇහෙන් දැකපු දෙයට කැමැත්ත ඇති වෙනවා කියන්නේ ඒ පැත්තට නැඹුරු වුණා. ඒ පැත්තට බර වුණා. පින්වත්නි ඔබ දන්නවා ප්‍රපාතයකට බර වුණොත් ඔබ ඉබිල බලලා ඇඟත් එක්කම බර වුණොත් මොකද වෙන්නේ? ප්‍රපාතයට ඇදගෙන වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රපාතයක් දෙස බලනවා නම් ඇඟේ බර මෙහාට අරගෙන ඉබිල බලන්න තමයි තියෙන්නේ. හැබැයි ඔබ බලන්නේ මුළු ඇඟේ බරම යොදනවා. ඇඟේ බරත් ප්‍රපාතයේ පැත්තට යොදනකොටම ඉක්මනින්ම ප්‍රපාතයට වැටෙනවා. දැන් මම මේ කියන්නේ ඇහෙන් දැකපු රූපයට කැමැත්ත ඇති වෙනකොට
ඔබ ඒට නැඹුරු වුණා. බර වුණා. එතකොට ඒ කියන්නේ එයට අදාළව බැඳී ගියා. එයට අදාළව බැඳී ගියා. එතකොට එයට අදාළව බැඳී යන්නේ ඒ දේ සතුටින් පිළි අරගෙන. සතුටින් පිළිගත්තොත් තමයි, කැමති වුණොත් තමයි එයත් එක්ක යන්නේ. දැන් අප සම්මතේ බලන්නකෝ. කොහේ හරි යන වෙලාවක කොතන හරි තැනකදී එක්කෝ එන ඕන මහත්තය දැක්කනේ. එක්කෝ පාසලේදී වෙන්න පුළුවන්. එක්කෝ රැකියා පොලේදී වෙන්න පුළුවන්. මගතොටේදී වෙන්න පුළුවන්. එක්කෝ සමහර විටක මේ දුකෙන් අත මිදෙන්න නිදහස් වෙන්න කියලා බණ අහපු තැනදී වෙන්නත් පුළුවන්. පුදුම වැඩේනේ. එහෙම තැනදී වෙන්නත් පුළුවන්. හැබැයි එතකොට දැක්කා, සම්මතය තුල මම මේ කියන්නේ දැක්කා, කැමැත්ත ඇති වුණා, ඊට පස්සේ කැටුව ගියා. බලන්නකෝ, කැටුව ගියා. දැන් ආන්න ඒ විදිහ තමයි ඔබ දකින්න. ඇතුළට එන්නකෝ දැන් ওই මානසිකත්වය. ඇහෙන් දැක්ක රූපය, ඒ රූපයට කැමැත්ත ඇති වුණා, ඒට බර වුණා. එතකොට දැන් ඒක අනුව ඔබ කැටුව යනවා. ඒ කියන්නේ ඇහෙන් දැකපු රූපය එක්ක ඒක සතුටින් පිළිගත්තා. ඒකේ ಗುಣ කියනවා. ඒකේ හිත බැස ගන්නවා. දැන් ජීවත් වෙන්නේ කවුරුත් එක්කද දැන්? ජීවත් වෙන්නේ අර ඇහෙන් දැකපු රූපය එක්ක ජීවත් වෙනවා. ඒ කියන්නේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? ඒකටම නැඹුරු හිත පවත්වන. මේ කියන එක ඊටාම නිදහස්, සරල මනසකින් නිදහස්ව දකින්න. එනිදී ඒකත් එක්ක ජීවත් වෙනවා. දැන් මම ඔබට කිව්වේ අර දැක්ක නෝන මහත්තයා හැබැයි දැක්ක හැටි කැමති වුණා, හිත නැඹුරු වුණා. එතකොට ඕගොල්ලෝ කැමැත්ත ඇති වුණා, කැටුව ගියා. දැන් කැටුව ගිහිල්ලා මොකද්ද කරන්නේ? දැන් එකට ජීවත් වෙනවා. එකට ජීවත් වෙනවා. දැන් ඒ වගේම ඔබට ඕක මානසිකත්වයට එන්න පුළුවන් නම් හිත තුළට ඇහෙන් දකිනවා බාහිර රූපයක්. එතකොට දකින රූපයට හිතේ කැමැත්තක් ඇති වෙනවා. ඒට නැඹුරු වෙනවා. ඒට බර වෙනවා. දැන් එයත් එක්ක කැටුව යනවා. ඒ කියන්නේ එයත් එක්ක කැටුව යනවා කියන්නේ ඊට අනුරූපව, එයත් එක්ක ඊට අනුරූපව විතර්ක පවත්වනවා. සිතිවිලි පහල කරනවා. කල්පනා කර ඉන්නවා. දැන් ඔබ හොඳට දැන් ඔබටම මේක ගලපන්න. එතකොට දැන් ඔබ කල්පනා කර ඉන්නවා. එතකොට ඒ කල්පනා කර ඉන්නවා කියන්නේ දැන් අරයත් එක්ක කැටුව ගිහිල්ලා. මේ දැන් එයත් එක්ක ජීවත් වෙනවා. එයත් එක්ක ජීවත් වෙනවා මේ. එතකොට අන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න එහෙම. දැන් එතකොට ඔබ තනියෙන් නෙමෙයි ඉන්නේ තව කෙනෙක් එක්ක. දැන් හැබැයි ඔබ එහෙම එයත් එක්ක ජීවත් වෙන ගමන් ඔබ කියනවා මම නිදහස්. මම තනියෙන් ඉන්නේ.
හැබැයි මම නිදහස් මම තනියෙන් ඉන්නේ කියලා කියන්නේ ඒ කියන එකටත් බර වෙලා. දැන් ඒත් එක්ක කැටුව යනවා. මේ කියන එක තේරෙන්නේ නැහනේ. දැන් හිතන්නකො මෙහෙම දෙයක්. බොහෝම සරලව මේ ගැඹුරු කාරණාව සරලව ඔබට කියන්නේ. පින්වත්නි අර මං ඔබට ඉස්සෙල්ලාම කිව්ව උදාහරණ හිතන්නකෝ. ඔය නෝන මහත්තයලා කවුරු හරි දැන් ඔබට මුණ ගැහුණා. කොතන හරි තැනදී ඉස්කෝලේදී පාසලේදී පන්සලේදී කොතන හරි තැනකදී රැකියා පොලේදී මුණ ගැහුණ කියන්නේ ඕන්න කැමැත්ත ඇති වුණා. බර වුණා. කැටුව ගියා. ඒකට ජීවත් වෙනවා. හැබැයි ඒකට ජීවත් වෙන ගමන් ඒ ප්‍රදේශයෙන් ඒ ඒරියා එකකින් වෙන පැත්තකට ගියොත් ටවුන් එකකට කොහෙට හරි තැනකට ගියොත් ගිහිල්ලා ඉවරලා එයා රංගපානවා. එයා එතනින් අයට කියනවා මම විවාහ වෙලා නෑ. මම තනියෙන් ඉන්නේ. මට කවුරුවත් නෑ. එතකොට එහෙම කියන්න ඕනද? ඕනද? එයා එහෙම කියන්නේ ඇයි? කියන්නේ ඇයි? තව කෙනෙකුට බැල්ම දාගෙන නේද මේ කියන්නේ? දැන් එහෙම කියන්නේ එයා එහෙම කියන්නේ තව කෙනෙක් කෙරෙහි කැමැත්තක් ඇති කරගන්න. එහෙම නැත්තම් එයාට එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මං කියන එක තේරෙනවද? එහෙම ඇවිල්ලා විවාහ වෙච්ච කෙනෙක් විවාහ නොවුණු විදියට රඟපාන්නේ තව විවාහයකට දෙන ඉඟියක්. තව විවාහයකට දෙන ඉඟියක්. තව කෙනෙක් එක්ක කැටුව යන්න. දැන් ඕකම එන්න දැන් ආපහු මානසිකත්වයේ තුල සිතට දැන් ඇතුළට එන්න. දැන් මං ඔබට කිව්වේ ඇහෙන් දැක්ක රූපයට කැමැත්ත ඇති වුණොත් එයට බර වුණොත් එය කැටුව යනවා. ගිහිල්ලා ඒකත් එක්ක ජීවත් වෙනවා කිව්වා. ඒ කියන්නේ දැකපු රූපයට අනුකූල විදිහටම මානසිකත්වය පවත්වන. ඒ ගැනම කල්පනා කරනවා. දැන් ඔබ එහෙම නැද්ද? කියපු දේවල් අහපු දේවල් අනුව මනස පවත්තේ පැත්තටම බර වෙලා නැද්ද? බරයි. දැන් අන්තයකට වැටිලාද නැද්ද? වැටිලා. දැන් ඔය ප්‍රපාතයෙන් ගොඩට ගන්න ලේසිද? ඇත්තම දකින්නකෝ ඔය ප්‍රපාතයෙන් ගොඩට ගන්න අර චේන් මොකක්ද මේව දාලා දින්නේ බූම් ට්‍රක් වලින් දාලා ඇද්දත් ගන්න බැරි තරම් ප්‍රපාතයක නෙවෙයි ඉන්නේ. ඒ කියන්නේ මොකද? ඒ ප්‍රපාතේ වැටිලා ඉන්න ඔබ ගන්න පුළුවන් පින්වත්නි මොන හරි විදිහක ඒ ප්‍රපාතේ වැටින්න ඔබට දැන් ලනු දානවා විවිධ කඹ දානවා. ඔබ ඒ කඹ වල එල්ලෙන්නේ නැහැ. ඔබ ඒ ප්‍රපාතේටමයි කැමති. ඒ ප්‍රපාතයට අදාළ ඒවමයි පරිහරණය කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ විදියටම ඇහෙන් දැකපු දේ අනුව වැටුණ ප්‍රපාතෙට දැන් කනට ඇහුණු දේ අනුවත් වැටෙනවා ප්‍රපාතයට. ඒ කියන්නේ මොකද්ද? ප්‍රපාතයට වැටෙනවා කියන්නේ මොකද්ද? එහෙනම් කනට ඇහුණු දේටත් හිතේ කැමැත්තක් ඇති කරගෙන ඊට අනුරූප විදියට මානසිකත්වය පවත්වනවා. ඊට අනු විදියට හිතනවා. දැන් බලන්නකෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ඒ දැක්ක දෙයට අදාළ ඒක සතුටින් පිළිගන්න එපා කියලා. ಗುಣ කියන්න එපා. ඒ අනුව මානසිකත්වය පවත්වන්න එපා කියනවනේ. ඒ කියන්නේ මොකද්ද? ඔය ප්‍රපාතේ වැටිලා ඉන්න එපා. ඔය ප්‍රපාතයෙන් ගොඩට එන්න.
බලන්නකෝ. හැබැයි ඔබ කැමති මොකටද? ඔය ප්‍රපාතයටමයි කැමති. දැන් ඔබ බලන්නේ ඔබත් ප්‍රපාතයට වැටිලා අනිත් අය ටිකත් ඕකට අද ගන්න තමයි උත්සාහ කරන. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔබ ඇහෙන් කනෙන් දැකපු අහපු දෙයකට අදාළව දැන් බැඳුණු හිතක් හෝ ගැටුණු හිතක් පවත්වනවා. දැන් ඕක තව කෙනෙකුට කියනවා. එයත් මේකට එකතු කරගන්නවා. දෙන්නම එක විදිහට පවත්වන මනස. දැන් එතකොට පින්වත්නි ඔන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සතුටින් පිළිගන්න එපා කියන එක තේරුම් ගන්න දැන්. එතකොට පින්වත්නි දැන් බැඳිලා මම අර ඔබට කිව්වා සම්මතය තුලින් දැන් බැඳිලා විවාහ වෙලා ඉන්න සම්මත කෙනෙක් තවත් නගරයකට ගිහිල්ලා රංගපානවා විවාහ නොවිච්ච කෙනෙක් විදිහට. හැබැයි යා විවාහ නොවිච්ච කෙනෙක් විදිහට රංගපාන්නේ තවත් විවාහයක බලාපොරොත්තුෙන්. නැත්තම් තවත් විවාහයක්. ඒ වගේ දැන් බලන්නකෝ මේ සමහර වෙලාවට මේ දකින්න දෙයට බැඳිලා ගිහිල්ලා ගැටිලා ගිහිල්ලා හැබැයි ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා අනේ අපි එහෙම බැඳිලා නැහැ. එතකොට බැඳිලා නැහැ කියන එක තුලම බැඳීමක් සකස් වෙනවා. ඒ කියන්නේ බැඳිලා නැහැ කියන එකටත් බැඳිලා. දැන් එයා බැඳිලා නැහැ කියන්නෙම බැඳිලා නැහැ කියන එකට එයා කැමතියි. බැඳිලා කියන එකට එයා කැමති නෑ. ඒකට කැමති නෑ. හැබැයි ඉන්නේ බැඳිලා ඒ බැඳිච්ච බව එළි වෙනවට කැමති නෑ. එයා බැඳිලා නෑ කියනවා බැඳිලා නෑ කියන එකටත් දැන් එයා කැමති. ඒ කියන්නේ තවත් විවාහයක් තමයි මේ කරගන්නේ. දැන් බලන්නකෝ පින්වත්නි අපි ධර්මය අවබෝධ කරගත්ත කියන්නකෝ. ඉතින් අපි අවබෝධ කරගත්තා නම් අපි තව කෙනෙකුට අවබෝධ කරගත්ත කියලා කියන්න උඩ පනින්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. මොකටද? ඉතින් ඒ නිසා මේක මම ඒකයි ඔබට කිව්වේ සියුම්ම ධර්මයක් තියෙන්නේ. ඒ සියුම්ම ධර්මයක් තියෙන්නේ ඔබට පුළුවන් වෙන්න ඕන මනස නිදහස්ව මේක දකින්න. දැන් බලන්න දැන් කිව්ව දෙයට අදාළව ඇහෙන් දකින රූපයට කැමැත්ත ඇති වෙනකොටම දැන් ඒ පැත්තට බරයිනේ. ඒ පැත්තට නැඹුරුයිනේ. දැන් ඒ පැත්තට ගහගෙන යනවනේ. දැන් එතකොට එක පැත්තකද නැද්ද? එක පැත්තක. අන්තයක. ඊට පස්සේ අනිත් පැත්තට සකස් වුණා ඇහුණු දෙයකට අදාළව මෙන්න ද්වේෂයක් හටගත්තා. ඊට අදාළව දැන් මානසිකත්වයේ පවත්නවා. දැන් එතකොට මේ පැත්තට බරයි. ඊට අදාළව ගහගෙන යනවා. එතකොට දැන් අන්තයක. එතකොට දැන් බලන්නකෝ පින්වත්නි මේ පැත්තට හැරෙනවා බැඳෙනවා අර පැත්තට හැරෙනවා ගැටෙනවා. ඒ කියන්නේ ඇහෙන් දකින්නවා බැඳෙනවා කනෙන් ඇහෙනවා ගැටෙනවා. එහෙම නැත්නම් කනෙන් ඇහෙනවා බැඳෙනවා ඇහෙන් දකින්නවා ගැටෙනවා. ඔය මොන හරි ආයතන වලින් මේ ගන්න අරමුණු වලට බැඳීම් ගැටීම් පෝෂණය කරමින්මයි ඉන්නේ. එතකොට දැන් අපිට අතහැරිච්ච දෙයක් තියෙනවනේ. දැන් අපිට දෙයක් අපි දන්නේම නැහැ. හැබැයි දන්නේම නැහැ අපි වැඩක ඉන්නේ මොකද්ද මේ පැත්තට හැරිලා බැඳෙන හිත පවත්වනවා. ඇයි එක හිතයි අපට තියෙන්නේ. දැන් ඒ හිත මෙයත් එක්ක යනවා. ගිහිල්ලා ජීවත් වෙනවා එයත් එක්ක. එයාගෙන් පොඩි ඩිවෝස් වීමක් වෙනකොට මේ පැත්තට හැරෙනවා මෙයත් එක්ක ගිහිල්ලා ජීවත් වෙනවා. එතකොට දැන් අපිට
කවුරුවත් නැතිව නිදහස්ව හිටපු වෙලාවක් ඇත්තේ නැහැ. බලන්නකෝ ඒ කියන්නේ පිනනේ එහෙනම් බැඳීම අනුව හිත පවත්වනවා කියන විට අපිට මධ්‍යම ප්‍රතිපදාවෙන් අත මිදිලා ගැටීමට අනුකූලව හිත පවත්වනවා කියන විට මධ්‍යම ප්‍රතිපදාවෙන් අපි ඉවත් වෙලා අපිට අහිමි වෙච්ච දේ තමයි මොකක්ද අහිමි වෙච්ච දේ? මාර්ගය. ඔන්න බලන්න. අපි දන්නේ නැහැ දැන් මේ පැත්තට බැඳිලා අපි හිතමු පුද පූජා මොන හරි ඒ වගේ දේවල් ටිකක් කරගෙන යනවා කියලා. ඒ මොනව කරගෙන ගියත් බැඳිලා ඒව කරගෙන යනවනම් අපි දන්නේම නැහැ දැන් අපිට අහිමි වෙන්නේ මාර්ගය. දැන් මේ පැත්තෙන් මේ අන්තයට වැටිලා බැඳුණු හිත පවත්වනවා මේ පැත්තෙන් මේ පැත්තට සකස් වෙලා ගැටුණු හිත පවත්වනවා. එතකොට අහිමි වෙලා යනවා අපිට මොකද්ද? මාර්ගය අහිමි වෙලා යනවා. එතකොට මාර්ගය අහිමි වෙලා යනවා කියලා කියන්නේ මොකද්ද? දැන් මාර්ගය තුල ගමන් කළොත් තමයි රැකවරණය තියෙන්නේ. පිහිට නිදහස තියෙන්නේ. හැබැයි මාර්ගය තුල නෙමෙයි අපි ඉන්නේ. එහෙමනම් අන්න බලන්නකො මේ පැත්තෙන් දැකපු දෙයට කැමැත්ත ඇති වෙලා ඒ හිත පවත්වනව කියනකොට එයට අනුකූල විදිහට මාර්ගයෙන් පිටපැනලා ගැටෙන හිත අනිත් පැත්තට නැඹුරු වෙලා ගැටෙන හිත පවත්වනවා කියනකොට මාර්ගයෙන් අත මිදිලා. දැන් මේ මාර්ගයෙන් අත මිදෙනවා කියන්නේ අපි අත මිදිලා තියෙන්නේ මාර්ගයෙන් ඉවත් වෙනවා කියන්නේ අතහැරනවා කියන්නේ මාර්ගය අපිට මොකද්ද මේ අතහැරලා තියෙන්නේ? බුද්ධ ශාසනය අතහැරලා තියෙන්නේ. ලෞතුරා මාර්ගය අතහැරලා තියෙන්නේ මේ. ආර්ය අෂ්ටාංග මාර්ගය අතහැරලා තියෙන්නේ. එහෙනම් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය අතහැරලා තියෙන්නේ. නැත්නම් මොකද ප්‍රඥාව, සීලය, සමාධිය අතහැරලා තියෙන්නේ. එය අතහැරලා අන්ත පරිහරණය කරනවා. එතකොට එහෙමනම් දැන් මේ අන්තවලින් අත මිදෙන්න නම් මේ ප්‍රපාතයෙන් ගොඩට එන්න නම් ඔබට අපි දානවා ලොකු කඹයක්. ඔබ අවංකවම ඒ කඹේ එල්ලෙන්න ඕන. එතකොට ඒ කඹේ පැත්තට නැඹුරුලා ඒකට එල්ලුනොත් අන්න මෙතෙන්ට එන්න පුළුවන්. හැබැයි ඔබ ඒක එල්ලෙන්න කැමති නෑ. ඒ කඹේ දෙසට ගොඩ වෙන්න කැමති නෑ. ගොඩ වෙන්න කැමති නැතුව ඔබ කියන්නේ මොකද්ද? අපිට කඹයක් දාන්න. අපිට උදව්වක් කරන්න කියනවා. හැබැයි දැම්මට කඹේ පිහිට ගන්නෙ නෑ. ඒ කියන්නේ දැන් මේ ඉන්න පෘථග්ජන මිනිස්සු කියනවා අපිට මාර්ගයේ වැඩෙන විදිහට අනුශාසනාව කරන්න. අන්ත වලින් අත මිදෙන විදිහට අනුශාසනාව කරන්න. හැබැයි එහෙම කරාට ඒක ප්‍රායෝගික කරන්නේ නැහැ. මේ කියන ඒව කරුණු වශයෙන් නැතිව ඔබ හොඳට ප්‍රායෝගික කරන්න. දැන් එතෙන්දී ඔබ ඒක ප්‍රායෝගික කරන්නේ නැහැ. නැති වෙනකොට ඔබට දන්නේම නැතු අහිමි බුද්ධ ශාසනය. එතකොට එහෙමනම් කොහොමද දැන් අපි මාර්ගය වඩන්නේ? කොහොමද දැන් මේ මාර්ගය වඩනවා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. ඒ කියන්නේ ප්‍රඥාව, සීලය, සමාධිය. ප්‍රඥාව, සීලය, සමාධිය.
එතකොට පින්වත්නි කොහොමද අපි දැන් එහෙම කරන්නේ? දැන් ඔබ ඕකට අදාළව කියන්න නම් බොහෝ දේවල් ඔබ සතුව තියෙනවා. ඇයි ඔබ සතුව තියෙනවා කියලා කියන්නේ? දැන් පින්වත්නි ඇහෙන් දැකපු දෙයට කැමැත්ත ඇති වෙලා ඊට බර වෙලා එයට නැඹුරු වෙලා එයට අනුකූල විදිහට මානසිකත්වයේ පවත්වනවා කියන්නේ මොකද්ද? මේ පවත්වන්නේ මොකද්ද? ඔබ ඉගෙනගත් දැන් පොතට ගියොත් දැන් පොතට යන්නකෝ දැන් පොඩ්ඩක්. පොතටයි ඉගෙනගත්ත එකට යන්නකෝ පොඩ්ඩක්. දැන් මේ පවත්වනවා කියන්නේ මොකද්ද මේ? පංච උපාදානස්කන්ධය. ඔන්න පොතේ. මේ පවත්වන්නේ මොකද? පංච උපාදානස්කන්ධය. හැබැයි පොතේ පංච උපාදානස්කන්ධයෙන් ඔබට එකක් තියෙන්නේ. ඒ කියන්නේ හොඳටම විභාගය පාස්. හැබැයි දකින අහන දැනෙන දේ තුල ඔබේ මානසිකත්වය තුල චිත්තසංතානය තුල හටගන්න පංච උපාදානස්කන්ධය තුල ඔබ ෆේල්. පුදුම වැඩේනේ. නම් පොතේ පංච උපාදානස්කන්ධය අනුව ඔබට ලකුණු ලැබෙනවා දෙන සාමාර්ථය හොඳම සාමාර්ථය ඒ සාමාර්ථය. හිතේ තියෙන පංච උපාදානස්කන්ධය අඩුම සාමාර්ථය අඩුම එක තියෙන්නේ අඩුම එක ෆේල්. ඇයි හේතුව? මේක දකින්නේ නැහැ. දැන් එතකොට අන්න එහෙනම් පංච උපාදානස්කන්ධය දකින්න කියනවනම් ආනර ඇහෙන් දැකපු දෙයට කැමැත්ත ඇති වෙලා එයට නැඹුරු හිත පවත්වලා එය එක්ක දීග කකා ඉන්නවනේ. ඒ කියන්නේ මොකද්ද? ඒකම මතක් කර කල්පනා කර ඉන්නව. ඉන්න ගමන් මෙතන කියනවා තව තැනක කියන ඔහොම ඉන්නවා. එතකොට මොකද්ද මේ? දන්නේම නැතුව සේවනය කරන්නේ දුකගෙන දෙන්නා වූ මේ පොතේව කියන්නේ මේ පීඩණයගෙන දෙන්නා වූ නැවත උපත ඇති කරන්නා වූ සසර ගමනට හේතු කරන්නා වූ දුකම පිහිට දෙන්නා වූ දුකම මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඔන්න බලන්නකො. එතකොට එහෙනම් ඔන්න දැන් එහෙනම් ඔබ හිතන්නේ මම පොඩ්ඩක් අර පොතට ගියේ හිතෙත් දන්නේ නැහැ පොතේ කරුණු නැත කියලා. පොතේ කරුණු වලින් පින්වත්නි ඔබ පොහොසත්. මම ඒකයි මුලින්ම කිව්වා ආනන්ද මහරහතන් වහන්සේටත් වඩා ඔබ ඒක ඉගෙනගෙන ඇත කියලා. පොතේ කරුණු වලින්. හැබැයි මේ දකින අහන දේ තුල තමයි දැන් ඔබට ගැටලුව තියෙන්නේ. එහෙමනම් පින්වත්නි ඇත්තටම දැන් අපි මාර්ගය කොහොමද වඩන්නේ? අපි කොහොමද ප්‍රඥාව, සීලය, සමාධිය දියුණු කරන්නේ? අපි කොහොමද මධ්‍යම ප්‍රතිපදාව උපදවා ගන්නෙ? එහෙනම් ඒක උපදවා ගන්න නම් මොකද්ද කරන්න ඕන? බොහොම හිතන්න මේ ගැඹුරුම ටිකක් ඔබට බොහොම සරලව කියන්නේ. දැන් මම ආයිත් සම්මතයට යන්නම්කෝ. අර මගතොටේදී දැකලා ඔබ විවාහ වෙලා ඉන්න ඒ කෙනාගෙන් එතන දුකයි කියලා හිතෙනවනම් ඒක දුකයි නම් ඉන් නිදහස් වෙන්න අවශ්‍ය නම් මොකද්ද කරන්න ඕන? මොකද්ද කරන්න ඕන? තේරෙන්නේ නැද්ද? මොකද්ද කරන්න ඕන? මොකද්ද?
නෑ වීරිය කරන එක නෙවෙයි. මොකද? ඔව් කරන්න තියෙන එකම දේ ඒක දාලා අයින් වෙන්න ඕන. දැන් අර හැබැයි මේ ඔබ වහන්සේ කිව්ව එකත් හරි. හරි කියන්නේ මොකද්ද? කට්ටිය වීරිය කරනවා. ඒ කියන්නේ දැන් සමහර අය අපිටත් කියලා දෙනවා. මේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන එක අපේ ස්වයංනාද පුදුම අමාරුයි. මම මේ පුදුම උත්සාහයක් දරනවා දැන් මෙතනින් ගැලවෙන්න කියලා. ඒ ගැලවෙන්න කියලා උත්සාහයක් දරනවා කියන්නේ ඇත්තටම ගැලවෙන්න නෙමෙයි. එයා උත්සාහ දරන්නේ සමගිව ඉන්න පුළුවන් විදිහට වැඩක් කරගන්න. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි හිතමු එයා කියන දැන් අර ගෙදර මිනිස්සයා කෑ ගහන හිම කෙනෙක් කියලා. අන්න එතෙන්දී එයා පෙන්නනවා මම මේ මීට හොඳයි මහාන වෙන්න යනවා. දැන් ඒකෙන් කරන්නේ මොකද්ද? දැන් ඒ කියන්නේ නෑ ඔයාගෙන් මං අයින් වෙනවා. ඒ ඇත්තටම අයින් වෙන්නද කියන්නේ? නෑ. තව ලම් වෙන්න. අයින් වෙන කෙනෙක් කියලා අයින් වෙන්නේ නැත. ලම් වෙන්න කැමති අය තමයි කියලා අයින් වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? එයා දැන් කියන මම යනවා පැවිදි වෙන්න. එතකොට අර මිනිස්සු පැවිදි වෙන්න යන්න දෙන්නේ නෑ. ඔන්න ඕක කරගන්න තමයි ඔය කරන්නේ. ඉතින් ඒ නිසා මේක පුදුම වැඩක් පින්නන්නේ මේක හොඳට ලියා ගන්න ඉතාලම හිමින් කල්පනා කරලා. එතකොට දැන් බලන්නකෝ. දැන් ඒ බැඳපු නෝනකින් ඉවත් වෙන්න ඕන නම් ඒ කියන්නේ එතනින් නිදහස් වෙන්න කරන්න තියෙන එකම දේ ඒක අතාරින්න. ඒක අතාරින්න. මහා කාල නෝනලා 8 දිනක් ඇතෑරියගේ අතාරින්න. මං කියන්නේ දැන් බැඳපු නෝනලා අතාරින්න කියන එක නෙමෙයි. ඔබට මං කියන්නේ එහෙම අවශ්‍ය නම් අපිට කරන් තියෙන එයාගෙන් අයින් වෙන එක. අයින් වුණාන් දැන් ඔන්න අපි බැඳීමෙන් අයින් වෙලා. හැබැයි එතන ඉන්න ගමන් අයින් වෙනවයි කියලා කියනවනම් එතන ඉන්න ගමන් කියනවා අයින් වෙනවා කියලා. ඒක පුදුම කතා වලින් එකක්. දැන් මේ කියන කතාව ඔබ පිළිගන්නේ නැහැ. මක් නිසාද? ඔබද එතන ඉන්න නිසා. එතකොට දැන් ඔබ මෙහෙම හිතන්න. ඔබ දැන් ඕකට කැමති නොවන පින්වත් පිරිස මේක පිළිගන්නවා. මොකද්ද? දැන් ඔබ ඇහෙන් දැකපු රූපෙට බැඳිලා ඒ හිත පවත්වනවා. එතකොට අන්තයකට වැටිලා. දැන් මධ්‍යම ප්‍රතිපදාවට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න නම් ඒකට පිවිසෙන්න නම් අර නැඹුරු වෙච්ච අරමුණෙන් අර බැඳුණු අරමුණෙන් අර බර වෙච්ච අරමුණෙන් අර සතුටින් වැළඳගත් අරමුණෙන් හිත බැසගෙන තියෙන අරමුණෙන් මොකද වෙන්න ඕන? නිදහස් වෙන්න ඕන. නිදහස් වෙන්න ඕන. ඒකේ නර නෝනගේ නිදහස් වෙන වගේ අන්න නිදහස් වෙන්න ඕන. නිදහස් වුණාන් පස්සේ ඒ නැඹුරු මානසිකත්වයෙන් එතනින් නිදහස් වුණ හැටි හැබැයි නිදහස් වෙනු නිකම්ම නොදැන නෙමෙයි. Taman මේක දැකලා තමයි වෙන්න ඕන. දැන් මෙහෙම නැඹුරු වෙලා ඉන්නව කියන එක Taman දකින්න ඕන. නැඹුරු වෙලා එහෙම හිත පවත්වනව කියන එක දකින්නත් ඕන. එතකොට ඒ නැඹුරු වෙලා තියෙන බැඳිලා තියෙන හිත නිදහස් කරගන්න වැඩේ දකින්න ඕන. අන්න එතකොට තමයි අපිට මාර්ගය වැඩෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාවට ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් මේ කිව්ව එක ඒක තේරුන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔබ බැඳීලා නැඹුරු වෙලා පවත්වන හිත තියෙනවනේ. එතකොට ඔබ දැන් ඒක දකින්න. මේන්න මෙහෙම ඇහෙන් දැකපු දෙයකට කනට ඇහුණු දෙයකට දිවට දැනුණු දෙයකට මම නැඹුරු වෙලා බර වෙලා හිත පවත්වනවා කියන එක දැන් Taman දකින්න. ඒ දකින්නව කියනකොට මම මෙහෙම මේ විදියට මේ මානසිකත්වයේ පවත්වනව නේද කියලා දකිනකොට ඒ දකින දැකීමත් එක්තරා සම්මා දිට්ඨියක්.
ඒක පරිපූර්ණව දැක්කොත් සම්මා දිට්ඨිය ඔබ යම් ප්‍රමාණයකට දැක්කත් ඒකත් එක්තරා සම්මා දිට්ඨියක්. නිවැරදි දැක්ම මේ මොහොතේ හිත තුල ක්‍රියාත්මක වෙන එක මේ දකින්නේ. එතෙන්දී ඔබ ඒක දකිනවා. අයියෝ මේ නැඹුරු වෙලා මේ අරමුණට ඒ නැඹුරු හිතම නේද මේ පවත්තන කියලා ඔබ දකිනවා. දකින කොටම පින්වත්නි ඒ කියන්නේ නැඹුරු හිත. ඒ කියන්නේ මොකද්ද? බැඳුණු හිත. ඒ කියන්නේ මොකද්ද? ලෝභ හිත. ඒ කියන්නේ මොකද? ඒ සකස් වෙච්ච පංච උපාදානස්කන්ධය. එතකොට මේ ලෝභ සිත එතනින් ඒ ඇලිලා තිබුණු එකෙන් ගැලවෙනවා. ඇත්ත දකින්නකොට හිතේ මෙහෙම එකක් නේද මේ තියෙන කියලා ඇත්ත දකින්නකොට ඒකෙන් ගැලවෙනවා. එතෙන්දි ගැලවුනේ අර ඇලිලා තිබුණු ගම් එකක් කියලා හිතන්නකෝ. ගම් එකක් විදිහට අර දැකපු අරමුණේ ඇලිලා තිබුණ ඒ ඇලිච්ච එක ගැලවුණා. බැඳිච්ච එකෙන් නිදහස් වුණා. ඒ කියන්නේ ලෝභයෙන් අත මිදුණා. එහෙනම් ඒක දකින්නකොට අනවල මෙහෙම බැඳිලා කියලා දකින්නකොට බැම්ම ලිහෙනවා. ඔබට ඕකත් තේරුම් නැත්නම් හිතන්නකෝ. දැන් කවුරු හරි කෙනෙක් දැන් ඔබේ ගෙදරක දුවෙක් ඉන්නව කියන්නකෝ. ඔය දුව බලන්න කියලා හිතාගෙන වෙන පිරිමි ළමෙක් ආව කියලා හිතන්නකෝ. ඊට පස්සේ ආපුදු වෙලාවේ දැන් ඔන්න තාත්තත් ඉන්නවා. එතකොට දැන් අර ආපු පිරිමි ළමයා දැන් වෙන කෙනෙක් හම්බෙන්න ආපු විදිහට සම්පූර්ණ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. කොහොමද තේරෙන්නේ දැන් ගෙදරට දැන් හොරෙක් එනවා කියලා. ගෙදර කවුරු හරි අයිතිකාරයෙක් ඒ අතරේ එලිමහනක එළියක වාඩි වෙලා විවේකයෙන් ඉන්නවා. ගෙදරට ඇතුල් වෙන හොරෙක් ආවා. දැන් මෙයා ටෝච් එක අල්ලනකොටම දැන් අර එයාගේ හොර ස්වභාවයෙන් ආපු හිත සම්පූර්ණයෙන් නැති වෙනවා. අයියේ මම මේ ආවේ අබ ටිකක් ඉල්ලගෙන යන්න. ගෙදර පොඩි එක්කෙනාට බඩේ අමාරුවක් ඇදිලා. දැන් අර ආපු එක සම්පූර්ණ වෙනස් කරා. මම කියන එක තේරෙන්නේ. දැන් ඒ වගේ අපි මේ බැඳිලා පවත්වන හිත ඒ බැඳිලා පවත්වන හිත පින්වත්නි අපි දැක්කොත් ඒ දකින දැකීමම එක්තරා සම්මා දිට්ඨියක්. එහෙම දැක්කොත් දකිනකොටම අර ලෝභය දිය වෙනවා. අර හොරකමට ආපු හිත නැති වෙනා වගේ ලෝභය නැති වෙනවා. ඒ කියන්නේ මොකද්ද? සීලවන්තයි. අන්න ප්‍රඥාව එතන හටගන්න දේ මෙතනම දකිනවා. ඒ දකිනව කියනව එකම සම්මා දිට්ඨිය. ඒ කියන්නේ මේ ප්‍රඥාව. එතකොට ඒ වෙනකොටම දිය වෙනවා අර නැඹුරු බැඳුණු බැන්ම. ඒ කියන්නේ ලෝභයෙන් අත මිදුණා. බැඳීමෙන් අත මිදුණා. ඒ කියන්නේ මොකද? සීලවන්තයි. එතකොට ප්‍රඥාව තුලින් දැකලා අරමුණෙන් බැඳීමෙන් අත මිදුණා. ඒ කියන්නේ එක්සනිකවම සමාධිය. සමාධිය. එතකොට ඔන්න මේ වැඩෙන්නේ මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාව. ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මැදුම් පිළිවෙත. එතකොට මම ඔබට මේ පෙන්නුවේ මම ඔබට මේ විස්තර කරේ මේ බැඳෙන පැත්තට අදාළව. ඔය වගේම තමයි ආයතනයකින් ගත්තට පස්සේ අරමුණක් ගැටෙන පැත්තට අදාළවමත් ඔය වගේමයි. බලන්නකෝ. එතකොට එහෙනම් මාර්ගයේ වඩනවා කියන්නේ අන්ත පරිහරණය කරමින් මාර්ගයේ වඩන්න බෑ. දැන් පින්වත්නි මේක හොඳට දකින්ද ඔබට මේක කරගන්න බැරි වෙයි. අපහසු වෙයි. කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ.
මෙන්න මේක තමයි ක්‍රමවේදය කියලා දකින්ද. එහෙම නැතුව ඔබ අර මං ඉස්සෙල්ලා කිව්වාගේ මේ විවාහ වෙලා ඉන්න ගමන් එළියට ඇවිල්ලා කියන්නේ අපි විවාහ වෙලා නැහැ කියලා. එතන රවටින්නේ ඔබමයි. ආයි වලේ වැටෙන්නේ ඔබමයි. නිසා දකින්න මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවේ දකින්න ඔය මැදුම් පිළිවෙත. ඕකට උඩපනින්න දෙයක් නැහැ. සංගපාන දෙයක්වත් නැහැ. රිලැක්ස් නිදහස් කරගත යුතු වෙන්නේ. බොහොම ස්වාධීනව කරගත යුතු වෙන්නේ මොකද්ද? ඔබේ හිත. නිදහස් මානසිකත්වයෙන් ඊටම එතෙන්දී අපි ඔහොම වෙනකොට මොකක්වත් ඕනවට වඩා අපි ගණන් ගන්න යන්නේ නෑ, එල්ලෙන්න යන්නේ නෑ. ඇයි මොකක එල්ලුණත් ඒක අන්තයක්. තේරෙනවද බුද්ධ දේශනාවන? මොකක එල්ලුණත් ඒක අන්තයක්. එසම මේක දකින්න. දැන් ඔය මාර්ගයේ උපදව දෙන කෙනා තමයි නිදහස් මානසිකත්වයක් තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ අවබෝධ වෙනකොට එයා ධර්මේනුත් අත මිදෙනවා. ඒ කියන්නේ ධර්මයේ පහුරකට උපමා කරනවා. එනේ ධර්මේවත් උපාදාන කරන්නේ නෑ. එයාට මේ ධර්මය එයාට අවශ්‍ය වෙන්නේ මේ මාර්ගය උපදව ගන්න. නිදහස් වෙන්න. එතනින් පස්සේ යාට මේ ඒ කියන්නේ එයා අධර්මවාදී වෙනවා කියන එකක් නෙමෙයි මේ කියන්නේ. එයා එතනොත් නිදහස් වෙනවා. ඉන්සා දැන් අපිට මේක පහුරකට උපමා කරලා තියෙන්නේ. ධර්මයේ පහුරකට ඊතර වෙන්න. කියන්නේ නිදහස් වෙන්න. නිදහස් වුණාට පස්සේ දැන් ඊතර වුණාට පස්සේ පහුර කරගහන් යනවද? නෑ, දාලා යන්නේ. මක් නිසාද? ඒ තිබුණේ ඊතර වීම පිණිස පමණයි. ඒ නිසා ඕගොල්ලොත් පින්වත්නි මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය තුළ මේ කාලයේවත් ටිකක් වැඩියෙන් උත්සාහ දරලා අර කෙලෙස්යන් ප්‍රහාණය කරලා මාර්ගයේ වඩන්න පුළුවන් මානසිකත්වයක් ඇති වෙන අනුශාසනා ටිකක් අහලා ටික ටික මේක ප්‍රායෝගික කරන්න. එහෙම ප්‍රායෝගික කරලා ඔබම මැදුම් පිළිවෙත උපදවාගෙන නිදහස් මානසිකත්වයෙන් යුක්තව කටයුතු කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අරමුණු කරනවා. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද ධර්මදේශනාවේ දායකත්වය තම 72 වෙනි ජන්මදිනය වෙනුවෙන් ගම්පහ උඩුගම්පොළ දොරණකොට පදිංචි හේමමාලී සේනානායක මහත්මිය විසින් අරමුණ මෙලවට ජනිත කර ආදරෙන් හදා වඩාගත් පරලෝසපත් ආදරණීය දෙමව්පියන්ගේ සසර ගමන කෙටි වී උතුම් නිවන් සුව ලැබීමට මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා. ගුරුවරියක ලෙස සමාජගත වීමට අදාළව සිත් සතර හොඳ නරක කියා දුන් සියලු ගුරු මව්පියන්ට ජීවත්ව සිටීනම් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබීම පිණිසත් පරලෝ සප්පත් වී නම් උතුම් නිවන් සුව ලැබීම පිණිසත් හේතු වේවා යන අදහසිනුත් දිවි මගේ අඩසිය වසක් පමණ සෙනෙහසින් ළඟ රැඳෙමින් ආදරයෙන් රැකබලාගත් මාස දෙකකට පෙර පරලෝ සපත් දයාබර ස්වාමි පුරුෂයාටද මේ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වී උතුම් නිවන් සුවේ සාක්ෂාත් පිණිස හේතු වේවා. දැනට හේමමාලී සේනානායක මහත්මියව ආදරයෙන් රැකබලා ගන්නා දීනියන් පුතුණුවන් ඔවුන්ගේ සහකරුවන් දූ දරුවන් සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනය හා අනාගත අභිවෘද්ධිය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. දුක සැප දෙකෙහි ළඟ සිටින හේමමාලී සේනානායක මහත්මියගේත්
එතුමියගේ ස්වාමි පුරුෂයාගේ සහෝදර පිරිස ඇතුළු පවුල්වල සියලු දෙනාටත් බාල කාලයේ සිටම නන් අයුරින් උපකාර කර මව්පිය දෙපස වැඩහිටි ඥාතීන් සහ ඔවුන්ගේ දරුවන් ඇතුළු සියලු ඥාතීන්ටත් නිරතුරුවම සුවදුක් විමසමින් ඇසුරේම සිටින පවුලේ හිතවතුන් සැමටත් දයාබර සිසුදරු දැරියන්ටත් පරලොව දෙලොවම සුවසෙත ලැබීම පිණිස මේ පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු ශාසන උන්නතිය උදෙසා අපකැප වී කටයුතු කරන සියලු මහා සංඝරත්නයට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය පිණිස මේ පින් හේතු වේවා. පවතින වසංගත තත්වය හමුවේ ජීවිත බේරා ගැනීමට දිවාරා වෙහෙසෙන සියලු කාර්ය මණ්ඩල සමාජිකයන්ටත් රෝගී සියල්ලන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනය ලැබේවා. රෝගයෙන් මියගිය සැමට නිවන් සුව ලැබීම පිණිස මේ පින් හේතු වේවා යන අදහසින් යුක්තව තමයි දායකත්වයේ දරන්නේ ගම්පහ උඩුගම්පොළ දොරණගොඩ පදිංචි හේමමාලී සේනානායක මහත්මිය විසින්. ඉතින් එතුමියේ බලාපොරොත්තු වන්නා වූ යහපත් අරමුණු ඉෂ්ට සිද්ධ වේවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා වූ ඔබ හැම දිනාටමත් ධර්ම දේශනාවට දායකත්වයේ දරුවේ සියලු දෙනාටත් මේ මනුස්ස ජීවිතය තුළ මේ උතුම් බුද්ධ ශාසනය තුළ සංසාර දුකින් අත මිදෙන්නම හේතු වාසනා වේවා.